සීලම දෙනාට තෙරුවන් සරණයි. ධම්මවිපස්සනා පරියායේ 4 වෙනි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න අපි දැන් සූදානම් වන්නේ. ධම්මවිපස්සනා පරියාය කියන්නේ දැන් කවුරුත් දන්නවා මේ භාවනා යෝගාවචරින්ගේ භාවනා අධ්‍යක්ීම් ගැඹුරින් සාකච්ඡා කරන දහම් මණ්ඩපයක්. හොඳයි, එතකොට සුපරිදි පරිදි අදත් අපිත් සමග සම්බන්ධ වෙනවා සමාධිනී වීරසේකර උපාසිකාව සහ ලීනගේ උපාසක මහත්තයා. ඒතර මම අද ප්‍රථමයෙන් ආරාධනා කරනවා සමාධිනී වීරසේකර උපාසිකාවට තමන් තෝරාගත් භාවනා අධ්‍යක්ීම් ඉදිරිපත් කරන්න. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. කර්මස්ථානය ආනාපාන සතිය. කාලය පැය 1 විනාඩි 50යි. මූලික කෘත්‍ය කිරීමෙන් පසු කිහිප සැරයක් සක්මන් කර මනස සංසුන් කරගෙන පර්යංකයෙහි වාඩි විය. ඉන්නා ඉරියව්ව දෙස බලා සිටිමි. ලෙස සිතා සිත කයට ගත්මි. වායෝ ධාතුව හොඳින් නිරීක්ෂණය කළෙමි. ඉන්පසු හුස්ම රැල්ලට සිතගෙන ගියෙමි. එහි සිසිල් උණුසුම් දීර්ඝ සුසුම් රැල්ල නාසිකාග්‍රයේ වැඩි යන ආකාරය ආශ්වාස ප්‍රාශ්වාස ලෙස දිටිමි. හුස්ම රැල්ලේ දිගු ස්වභාවය සමග සිත නතර විය. කයේ අපහසුාවක් නොමැතිව තිබූ අතර සිතුවිලි සැරින් සැරේ මදක් පැමිණ ගියහ. හොඳයි, දැන් මෙතනදී මේ භාවනා යෝගාචරයේ ආරම්භයේදී සඳහන් කරලා තියෙනවා මේ සක්මණෙන් පසු පරයන්කේ ආරම්භ කරා කියලා. ඒකේ ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද මේ සක්මනේදී ලොකු හිතේ තැම්පත්කමක් ඇති වෙනවා. ඒක මේ බොහෝ වෙලා තියාගන්න පුළුවන්. ඒ තැම්පත් ගතිය මේ පරයන්කේට ගොඩක් උපකාර වෙනවා. ඉතින් දැන් මේ කමඨා වාර්තා කියවම තේරෙනවා මේ හුස්ම රැල්ලේ විස්තර හොඳට අත්දැකලා තියෙන ගොඩක් භාවනා යෝගාවචරින් ඒක ගොඩක් මග හරිනවා මේ විස්තර දැකීම. මොකද විස්තර දැකීම ඉතාමත් වැදගත් තමන්ගේ භාවනා දියුණුවට. ඒක නිසා පුළුවන් තරම් භාවනා අරමුණේ ඒ මුලදී විස්තර ටිකක් බලන්න ඕන ගොරෝසුවට තියෙන අවස්ථාවේදී. මොකද සියුම් වෙනකොට අපිට විස්තර බලන්න බැහැනේ. ඒක නිසා අනිවාර්යෙන් අර මේ පුළුවන් වෙලාවේදී උපරිම ශක්තිය යොදලා වීරිය යොදලා ඒ තමන්ගේ ඒ කෙරෙන්න ඕන කාර්යය කරාට පස්සේ ඉබේම ඊට පස්සේ ඒ භාවනාවේ පාලනය භාවනාව විසින්ම ගන්නවා. මුලදී භාවනාව තියෙන ආරම්භයේදී තමන්ගේ පාලනය තියෙන්නේ. අපි දන්නවා දැන් ගුවන් යානයක් වුණත් ආරම්භයේදී ඒ ගුවන් නියමුවගේ පාලනයේ ඉඳන් ඊට පස්සේ අපිට ගුවන් යානයේ පාලනයට ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකයි ගුවන් යානයේ විසින් මේ පාලනය කරගෙන යනවා. ඒක නිසා ආරම්භයේදී අර කරන්න ඕන වැඩේ හරියට කරන්න ඕන. එහෙමයි ස්වාමී. හුස්ම රැල්ල කෙටි සහ ඉක්මන් බවක් ගෙන ඇති අතර වායෝ ධාතුව හිසෙන් සහ පතුල් වලින්ද පෙන්눔 කළේය. ඒ සමගම එන ආලෝකය මෙනෙහි කර බැහැර කළෙමි. හිස පමණක් පෙන්눔 කරන කයක් නොදැනෙන අවස්ථාවකට පත් වුණේ. හිසේ හටගන්නා වායෝ ධාතුව නොනවත්වා කරන ක්‍රියාදාමයකද කය නොදැනුණත් ධාතුන්ගේ බලපෑම පාද ඇඟිලි හිරිවැටීමෙන් පෙන්눔 කෙරේ. මේ සියලු සංසිද්ධීන් අතරේ සිත චංචල නොවී තබා ගැනීම මාගේ අරමුණ සේම එහා මෙහා ගමන් නොයා හුස්ම අතරම සිර කාලය කළෙමි. එතන තමයි හුස්මේදී ඒ වෙන ස්වභාවය ගත්තට පස්සේ ඒ ධාතු ලක්ෂණ ඒ අත්දකිනකොට මේ භාවනා යෝගාචරයේ එතෙන්දී කලබල වෙන්න හොඳ නැහැ. පුළුවන් තරම් හිත උපේක්ෂාවේ තියාගන්න ඕන. ඒ උපේක්ෂාවේ හිත තබා ගන්න පුළුවන් නම් එතකොට හුස්මේ තියෙන කැළඹිලි ස්වභාවය ඒ වායු ධාතුවේ තියෙන ඒ ක්‍රියාදාමය හරියට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ කියන කය නොදැනුණත් ධාතුන්ගේ බලපෑම පාද ඇඟිලි හිරිවැටීම් පෙන්눔 කරා කියලා. එතකොට ඒ කියන්නේ ඒ සේරම ධාතු ලක්ෂණ. මොකද සමහර වෙලාවට භාවනාව සමහර විට මේ කය නොදෙනී යන්න පුළුවන්. නමුත් ධාතු ලක්ෂණ වැටහෙනවා. එතනදී තියෙන මේ වැදගත් දේ තමයි අපි කය කියලා අපි ගන්න සම්මුතිය. මේ සම්මුතියෙන් පරමාර්ථය කරා යනකොට අපිට සතර මහා ධාතුන්ගේ ස්වභාවය තමයි අත්දැක ගන්න තියෙන්නේ. ඒවත් පිට සැරෙන් සැරේ පෙන්නනවා. නමුත් අපි හිතාගෙන ඉන්න කය අපිට දැනෙන්නේ නැහැ. ඒකයි මේ කය නොදෙනී යනවා කියලා කියන්නේ. අනිත් එක තමයි තව හේතුවක් තමයි භාවනා අරමුණට හොඳට සිහිය පිහිටනකොටත් කය නොදෙනී යනවා. මොකද කාය විඤ්ඤාණය පිහිටන්නේ. එතකොට එතන නාසිකාග්‍රේ දැනෙන එතන විතරයි දැනෙන්නේ. එතකොට මුළු සම්පූර්ණ කයෙම ඒ විඤ්ඤාණය පිහිටීම නතර වෙනවා. මොකද විඤ්ඤාණය පිහිටන්නේ අපිට යමක් දැනගන්න හිතක් පහළ වෙන්න බෑ. එතකොට ඒ නාසිකාග්‍රේම ඒ උස්මටම හිත යොදනකොට අනිත් දැනීම නැති වෙන්න පුළුවන්. එහෙමයි. හොඳයි.
කය සිත සංසිඳී ඇති බැවින් ආනාපානයේ විපරිණාමය පැහැදිලිව අඛණ්ඩව දැකගතිමි. සතිමත්ව සිටිනා මේ කාලය තුල ඉන්ද්‍රිය ධර්ම, බොජ්ජංග ධර්ම වැඩි ඇත. විටින් විට වේදනා ලක්ෂණ පෙන්눔 කිරීමත් ඒවා ඊතරම් බලගතු නොවේ. මුලදී ආලෝකයන් පළවා හැරියත් පසුවන විට එය නොගිලිමි. ආලෝකය බාධාවක් නොවු නිසායි. දැන් එතනදී ආලෝකය කියන එක අපි ගත්තට පස්සේ ආලෝක අපිට විටින් විට ප්‍රකට වෙනවා. මෙතන ඉන්ද්‍රිය ධර්ම බොජ්ජංග ධර්ම වැඩි ඇතේ කියලා සඳහන් වෙනවා. නමුත් ඒවැ මූලික වශයෙන් අපිට ඔය ඉන්ද්‍රිය ධර්ම හා බොජ්ජංග ධර්ම ගත්තට පස්සේ ගොඩක් වෙලාවට සති සම්බොජ්ජංගය ඒ වගේ දේවල් තමයි අපිට ගොඩක් ප්‍රකට වෙන්නේ. හොඳයි, දැන් මෙතන මේ සඳහන් කරලා තියෙනවා සිතකය සංසිඳී ගිය බැවින් විපරිණාමය පැහැදිලිව අඛණ්ඩව දැකගත්තා කියලා. ඉතින් ඒක තමයි ආනාපානේ. හමුදුරනේ මේ මෙතනදී පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙනවද ආනාපානයේ විපරිණාමය කියන්නේ මොකක්ද කියලා? විපරිණාමය කියන්නේ වෙනස් වීම. දැන් ගොරෝසුට තිබ්බ එක සිහිම් වෙනවා කියන්නේ ආනාපාන විපරිණාමය. දීර්ඝ හුස්ම කෙටි වෙනවා කියන්නේ විපරිණාමය. දැනෙන හුස්ම නොදෙනී යනවා කියන්නේ විපරිණාමය. ඒ වගේ නොදැනෙන සිහිම් හුස්ම ආපහු කැළඹීමටපත් වෙනවා කියන්නේ විපරිණාමය තමයි. ඒත් අපි මේ හුස්මට හිත යොදනවා කියන්නේ තාමත්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙන අරමුණකට තමයි හිත යොදන්නේ. ඒක රූප කර්මස්ථානයක්. ඒ වගේ එකකට අපි හිත යොදලා තමයි මේ විදර්ශනා භාවනා කරගෙන යන්නේ. මොකද නැත්තම් ඒක කරගෙන යන්න අමාරුයිනේ. අපිට වෙන දෙයක් අර මේ උදාහරණයක් ගත්තාර බුදුරජාණන් වහන්සේ දෙනවනේ අර එකපාරක් අර සුදු රෙදි කඩක් පිරිමදින්න කියලා. එහෙමයි. එතකොට ඒ රෙදි කඩ පිරිමදිනකොට වෙන්නේ විපරිණාමය වෙන්නේ. මොකද්ද විපරිණාමය? රෙදි කඩේ තිබ්බ අර සුදු ගතිය නැති වෙලා අතේ තිබ්බ දූවිලි මේ කුණු ටික ගෑවෙනවා. ඒතර මේ ආනාපානෙත් ඒක තමයි වෙන්නේ. වෙනස් වීම තමයි වෙන්නේ. ඒතකොට මෙතෙන්දී එයා සඳහන් කරනවා මේ ඉන්ද්‍රිය ධර්ම හා බොජ්ජංග ධර්ම ඒවා එච්චර ශාස්ත්‍රීය වශයෙන් යන්න ඕනේ නැහැ. මූලික වශයෙන්ම අපි කරන්න ඕන භාවනා අරුමණී සිහිය පවත්තන එක. ඊළඟට විටින් විට වේදනා ලක්ෂ පෙන්눔 කිරීමත් ඒවා බලගතු නොවි. වේදනා ලක්ෂ ආනාපානයේ අභිභව යන්නේ නැත්නම් අපිට ආනාපානයේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම වේදනාවට හිත ගන්නත් පුළුවන්. ඊළඟට කියන ආලෝක ගැන මුලදී ආලෝක පළවා හැරියත් පසුව වන විට එය නොකෙලිමි. ඔය ඉතින් ආලෝක එච්චර ආලෝක කියන එක හැමතිස්සෙම ඇති වෙලා නැති වෙලා යන දේවල්. ඒවා එච්චර මේ ඒවා පස්සේ යන්න අවශ්‍ය නැහැ. මොකද මේ ආලෝකයටම හිත යනවා සමහර වෙලාවට ඔය ඉර පායනා වගේ බොහොම දීප්තිමත් ආලෝක එනවා. එතකොට මේ ටිකක් හතරදරකාරී මට්ටමේ. ඒ වගේ අවස්ථාවලදී ආලෝකයක් කියලා මෙනෙහි කරලා කමක් නැහැ. එහෙම නැත්නම් ආලෝක මෙනෙහි කිරීම තරම් අවශ්‍ය නැහැ. එහෙමයි. ශරීරයේ ධාතු ලක්ෂණ පමණක් වැඩ කරන බව වැටහුණි. සිසිල් භාවයක් සිරුර අභ්‍යන්තරයෙන් ගලා ගිය අතර එය තේජෝ ධාතුවේ සිටුවෙමි. අපහසුාවක් නොමැතිව සමාධිය වැඩුවෙමි. ඒ අතර ඇතිවන සියලු වෙනස්කම් ධාතුන්ගෙන් හටගෙන අනිත්‍ය වන ආකාරයත් ආශ්වාස ප්‍රාශ්වාසයේහි අනිත්‍යතාවයත් දැනමින් වටහා ගනිමින් සමාධිය තව තවත් දැඩි කළෙමි. අද උදෑසන භාවනා කාලය වැඩි කළෙමි. උදෑසන භාවනාව පුණ්‍යානුමෝදනාවෙන් පසුව අවසන් කළෙමි. පින්වත් ස්වාමීන් වහන්සේ මෙහි අඩුපාඩු දැනුවත් කරන සේක්වා. ඔබ වහන්සේ අප වෙනුවෙන් කරන මහඟු සේවය ඉතාගේ කරන අතර වැඳ නමස්කාර කරමි. ඔබ වහන්සේ නිරෝගීමත් වේවා, දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. දැන් මෙතෙන්දී සඳහන් කරලා තියෙන්නේ මේ සතර මහා ධාතු ලක්ෂණ අධ්‍යක්ක කියලා. එතකොට සිසිල් භාවයත් සිරුරේ අභ්‍යන්තරයෙන් ගලා ගිය අතර ඒ තේජෝ ධාතුසේ සිටීමි. ඒතර මේ හැමදේම සතර මහා ධාතු වශයෙන් තමයි අපිට මේ අත්දකින්න තියෙන්නේ. ඒක ඉතින් සමාධියට බාධාවක් කරගන්න අවශ්‍ය නැහැ. ධාතුන් කියන එක සැරෙන් සැරේ හට ගන්නවා. ඒ වගේම ඒවා වෙනස් වෙනවා. ඉතින් ඒ කරදරයක් නැතුව භාවනා කරගෙන යන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ධාතු ලක්ෂණ අධ්‍යක්ීම මනසේ ඒකාග්‍රතාවයට බලපෑමක් කරගන්න ඕනේ නැහැ. හොඳයි. භාවනා කර්මස්ථානය ආනාපාන සති භාවනාව වේලාව 11 සිට 11:25 දක්වා. අවසරයි ස්වාමින් වහන්සේ. මේ මගේ පළවෙනි ආනාපාන සති භාවනා අත්දැකීමයි. භාවනාව සඳහා හිඳ ගතිමි. මූලික භාවනා පිටුවේ සඳහන් පරිදි මම මෙතන හිඳමින් යනුවෙන් සිතමින් හිත එක්තැන් කරගන්නට උත්සාහ ගතිමි. නමුත් හිත එක්තැන් කර ගැනීම මහත් අපහසු වුවෙන්. නමුත් මා උත්සාහ කළෙමි. පසුව මාගේ හදවතේ ස්පන්දනය කෙරෙහි හිත යොමු කළෙමි. අවටින් මිනිසුන් කතා කරන ශබ්දයේ හිත එකතැන තබා ගැනීමට බාධාවක් වුණි. මා හුස්ම රැල්ලට අවධානය කළෙමි. මාගේ ආශ්වාසය හුස්ම මදක් තදින් ගැනීමට සිදුවිනි. ප්‍රාශ්වාස හුස්ම කෙටියෙන් සිදුවුණි. ටිකකින් මට අත් සහ ඉනෙන් පහළ තද ගතියක් දැනුනි.
මම ඒ කෙරෙහි නොසිතා හුස්ම රැල්ලට අවධානය දුන්නෙමි. මාගේ භාවනාවේ අඩුපාඩු ඇතනම් කියා දෙන්න ස්වාමීන් වහන්සේ. හොඳයි මෙතනදී මේ මම හිතන්නේ අලුත් භාවනා යෝගාවචරයේ ඒ තියෙන මූලික උපදේශ ලිපිය කියවලා භාවනා අරමුණට හිත අරගෙන තියෙන මම දැන් මෙතන ඉන්නවා කියන අරමුණට නමුත් එතනට එකපාර හිත ගන්න බෑ කියලා තමයි කියලා තියෙන්නේ නේද? උත්සාහ කළෙමි කියලා තියෙනවා. දැන් මෙතෙන්දී මූලික වශයෙන් දැනගන්න ඕන මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක ඒක භාවනා අරමුණක් වශයෙන් ගන්න අවශ්‍ය නැහැ. එතෙන්දී අපි දැනගන්න ඕන තමයි වාඩි වෙලා ඉන්නවා කියන එක දැනගන්න. ඒක මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන් දෙයක්. තමයි වාඩි වෙලා ඉන්නකොට තමන්ගේ පිටිපස්ස පැත්ත බිම වැදිලා තියෙනවා. පාද දෙක තද වෙලා තියෙනවා. අත් දෙක අපි තබාගෙන ඉන්න විදිහයි හිස උඩුකය ඍජුව තියෙන විදිහයි දැක ගන්න තියෙන්නේ. ඉතින් ඕක දැක ගන්න බෑ කියලා කියන්න බෑ. ඒ කියන්නේ මේ මූලික උපදේශ හරියට මේ තේරුම් අරගත්තේ නැති ප්‍රශ්නයක් තියෙන මෙතන. එතනදී මූලික උපදේශ ලිපිය පැහැදිලිවම තියෙනවා. මම දැන් මෙතන ඉන්නවා කියන අරමුණට හිත ගත්තට පස්සේ ඒක අත්දකින්න ඕන විදිහ. ඉතින් ඒක නිසියාකාරව තේරුම් ගන්නේ නැතුව තමයි මේ භාවනාව වඩලා තින්නේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි එතනදී යම්කිසි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒ ඇත්තම මේ අපහසුතාවයට පත් වෙන්නේ බාහිර හිතවිලි නිසාවත් වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඒ දීලා දෙන උපදේශ ටික හරියට අපි පිළිපැද්දේ නැති නිසා. ඒක නිසා මේ අලුතෙන් භාවනා කරන්න ඉන්න අයට කියන්න තියෙන්නේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එකට හිත ගන්නවා කියන එක එච්චර ලොකුවට බරපතල දෙයක් වශයෙන් ගන්න ඕනේ නැහැ. Tamanට තියෙන්නේ ඒක අලුත් දෙයක් නෙමෙයි. ඕන වෙලාවක අපි වාඩි වෙලා ඉන්න ඉරියව්ව අපිට දැක ගන්න පුළුවන්. අපි ඒක දකින්න නැති එකයි ගැටලුව තියෙන්නේ. අපි වෙන බාහිර ලෝකයේ තියෙන අරමුණු පස්සේ දුවනවා. කවදාවත් මම මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක හිතන්නේ නැහැ කවදාවත්. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක හිතුවට පස්සේ අත්දකින්න තියෙන එකම එක දෙයයි. ඒ තමයි තමන්ගේ පිටිපස්ස පැත්ත බිම වැදලා තියෙන එකයි. කකුල් අතපා මේ තියෙන විදිය පමණයි. ඒක කියන්න බෑ කියන්නේ මේ ඒකෙන්ම තේරෙනවා කියන්නේ මූලික උපදේශ හරියට තේරුම් අරගෙන නෙමෙයි භාවනාව පටන් ගන්න තියෙන්නේ. ඒක නිසා ඒක ගැන මේ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක ඕනටදී සංකීර්ණ කරගන්න එපා. ඒක බොහොම සරල කාරණයක්. හොඳයි. හොඳයි අපි ඊළඟට ආරාධනා කරමු ලියනගේ උපාසක මහතාට තමන්ගේ කමටහන් වාර්තා ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. දැසන 3:45 සිට 4:45 දක්වා කාලය පැය 1යි කර්මස්ථානයේ ආනාපාන සතිය. භාවනා පූර්වකෘත්‍ය සිදු කර භාවනාවට සූදානම් වී වාඩි වී සිටින ඉරියව්ව සිතින් දකිමින් සිත කය දෙසට යොමු කළෙමි. පාද පොළවේ ස්පර්ශ වී ඇති ආකාරය පිටුපස පිට පුටුවේ ස්පර්ශ වී ඇති ආකාරය සිතෙන් මෙනෙහි කළෙමි. ඉන්පසු නාසිකාග්‍රයට සිත යොමු කළෙමි. ආශ්වාසය සියුම් වී ඇති අතර ප්‍රාශ්වාසය නොදැනෙන වේකි. ඊතා ඉක්මනින් ආශ්වාසයද සියුම් වේ. ශරීරයේ ඇතම් ස්තන්වල සියුම් වේදනාවන් දැනුණු අතර වේදනාවක් යයි මෙනෙහි කළ විට ඒවා නැති වී ගියේය. හොඳයි මෙතන මේ අපි විශේෂයෙන් භාවනා යෝගාවචරය දැනගන්න ඕන මේ ආස්වාස ප්‍රාස්වාස කියන එක මේ සමසමව අපිට දැනෙන්නේ නැහැ. සමහර වෙලාවට ආස්වාසය දැනෙන ප්‍රාස්වාසය ගොරෝසුවට දැනෙනවා. ආස්වාසය සමහර ප්‍රාස්වාසය සියුම්ව දැනෙනවා. සමහර විට ආස්වාසය දැනෙන ප්‍රාස්වාසය දැනෙන්නේ නැහැ. සමහර විට දෙක එකම මට්ටමේ දැනෙනවා. නමුත් සමහර භාවනා යෝගාවචරය ඉන්නවා මේක භාවනාවට ප්‍රශ්නයක් කරගන්නවා. එතකොට මොකද්ද කරන්න කියලා අහනවා. නමුත් ඒක භාවනාවට මේ බාධාවක් කරගන්න අවශ්‍ය නැහැ. ආශ්වාසය දැන් මෙතන තියෙන ආශ්වාසය සියුම් වී ඇති අතර ප්‍රාශ්වාසය නොදෙනී යන තත්ත්වයක් ගැන තමයි කතා කරන්නේ. ඒක භාවනාවට බාධාවක් කරගන්න ඕනේ නැහැ. දැන් මෙතන නම් ඇත්තට ගැටලුවක් කරලා නැහැ. ටික වෙලාවකින් දෙකම නොදෙනී ගිහලා තියෙනවා. නමුත් සමහර භාවනා යෝගාවචරය ඉන්නවා මේ දෙකෙන් එකක් නොදෙනී ගියාට පස්සේ එතකොට මොකද්ද කරන්න කියලා හිතනවා. නමුත් ඒක එච්චර භාවනාවට බාධාවක් කරගන්න ඕනේ නැහැ. ඒකේ ආනාපාන සති කර්මස්ථානයේ තියෙන ඒක මේ ස්වභාවයක් තමයි මේ ආස්වාස ප්‍රාස්වාස දෙකම සමසමව දැනෙන්නේ. දෙකේ වෙනස්කම් තියෙනවා. ඒක තමයි ආනාපානයේ තියෙන ස්වභාවය. ඉතින් ඒක භාවනාවට බාධාවක් කරගන්න ඕනේ නැහැ. තමන්ගේ භාවනාව ඉදිරියට කරගෙන යන්න. හොඳයි. සිත සියුම් හුස්මේ බොහෝ වේලාවක් පැවතී. සිතුවිලි පැමිණියේ. ඒවා සිතුවිලි ලෙස බැහැර කළෙමි. ශරීරයේ තන්වල සියුම් කම්පන හා චංචල දැක්කෙමි. ඒවා ධාතු ලක්ෂණ බව වටහා ගත්ෙමි. මුහුණේ එක් පැත්තක මස් පහළට ඇද වී ඇති බවක් දැනුනි. එයත් පඨවි ධාතු ස්වභාවයක් බව හඳුනා ගතිමි. බැහැර කළෙමි.
එතනදී මේ සිතිවිලි එනකොට හිතවිලි ලෙස බැහැර කරනට වඩා හිතනවා යනුවෙන් බැහැර කිරීම තමයි මේ වඩාත් වැදගත් වන්නේ. අනිත් එක තියෙන මුහුණේ එක් පැත්තක වස් පහලට මේ ඇදවි ඇති බවක් පේන්න තියෙනවා කියලා. නමුත් ඒ වගේ දේවල් එච්චර ගණන් ගන්න අවශ්‍ය නැහැ. සමහර වෙලාවට භාවනා යෝගාචරින් භාවනා නවත්තනවා මේ ඒ වගේ දේවල් වලට බය වීම තත්ත්වයක් තුළ. නමුත් ඒක එච්චරම මේ ගණන් ගන්න අවශ්‍ය නැහැ. ඒ වගේ දේවල් වලට හිත යොදන්න නැතුව Tamanට තියෙන්නේ බියසක නැතුව භාවනා ආරම්භණයේ සිහි පවත්වන්න. ඒතකොට සතර මහා ධාතු අධ්‍යක්කලා තියෙනවා. ඒක සතර මහා ධාතු අධ්‍යක්ක ගනිමින් භාවනා ආරම්භණයේ සිහි පැවැත්වීම තමයි කරන්න ඕන. සිත සියුම් හුස්මේ සිට ක්‍රමයෙන් සියුම් විය. එකවරම අවට ශබ්දයක්. ෆෑන් එක කරකැවෙන ශබ්දයේ වැනි ශබ්ද. ඊටමත් අඩු වී ගියේ. ආනාපානය කෙටි වී. එක ළඟ සිදු වී. ශරීරේ රත් වී ඇත. තේජෝ ධාතුව බව හඳුනාගතිමි. හුස්ම හිර වී හෘදයේ වේගයෙන් ගැහෙන බවද දැනුනි. මරණාසන්න හැඟීමක් ඇති වී. බයක් නොදෙනී. මෙම අවස්ථාව පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් මතක් වී ක්ෂණිකව නාසිකාග්‍රයට සිත යොමු කළේ. මෙතෙන්දී සාමාන්‍ය භාවනා යෝගාචරයෙන් අත්දකින්න කියන්නේ භාවනා යෝගාචරී 100ක් භාවනා කරොත් 190කට වඩා මේ தත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙන මරණාසන්න අත්දැකීමට. මේක ඇත්තරම සිද්ධ වෙන්නේ හිතේ තියෙන නිච්ච සංඥාව නිසා. නමුත් ඒක ප්‍රකට වෙන්නේ නැහැ. භාවනා යෝගාචරයට ඒක කියලා දෙන්න ඕන. කමඨහන එතන පිරිසුදු කරලා දෙන්න ඕන. අවශ්‍ය උපදෙස් දෙන්න ඕන. මොකද මේ හුස්ම නොදෙනී යාම පිළිබඳව මේ බරපතල ප්‍රශ්නයක් වශයෙන් මනස තේරුම් ගන්න නිසා දැන් හුස්ම ගන්නේ නැහැ. දැන් මරණයට සූදානම් වෙන්න වගේ හැඟීමක් හිතට දැනෙනවා. ඒක නිසා නමුත් මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ මේ හුස්මේ තියෙන අනිත්‍ය ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, එහෙම නැත්නම් විපරිණාමය වටහා නොගැනීම නිසා. නමුත් කාලයක් භාවනා කරගෙන යනකොට හිත විසින්ම වටහා ගන්නවා, අවබෝධ කර ගන්නවා මේ හුස්ම එක විදිහකට තියෙන්නේ. මේක නොදෙනී යනවා. නොදෙනී ගිහිල්ලා ඒ හුස්ම දැනෙන තැනම සිය පවත්වනකොට නැවත හුස්ම දැනෙනවා. ඉතින් මෙතන තියෙන අත්දැකීම් මදිකමේ ගැටලුවක් තියෙන්නේ. ආධුනික භාවනා යෝගාවචරින් ඇත්තරම මෙතෙන්දී ගොඩක් භාවනා යෝගාවචරින් මෙතනින් එහාට භාවනා කරන්නේ නැහැ ඇත්තරම. බෙල්ල තද වෙනවා, බෙල්ල හිර වෙනවා, උගුර ආශ්‍රිතව තද වෙනවා. ඒතර බය වුණාට පස්සේ හෘද ස්පන්දනයේ ගැහෙන්න ගන්නවා. ඉතින් මෙතන ඇත්තරම බිය වෙන්න දෙයක් නැහැ. මේ භාවනාව යන විදිහට යන්න දුන්නාම හරියි. හුස්ම නොදෙනී ගියාට පස්සේ නමුත් මෙතන තියෙන ගැටලුව තමයි මේ එකක්වත් භාවනා යෝගාවචරය හිතලා කරන දේවල් නෙමෙයි. මේ හිත විසින්ම මවාපාවන දේවල්. ඒ කියන්නේ මරණාසන්න බවට දැන් කියන්නේ මේ මරණය අත්දැකීමින් ඉන්නවා වගේ හැඟීමක් තමයි එන්නේ. ඒක කාලයක් ගියාම ඒක ඇරිලා යනවා. එතනදී අපි හිතාමතා චේතනාපූර්වක ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව ඒ යන විදිහට යන්න දුන්නාට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ ඒක හරියනවා. නමුත් සමහර වෙලාවල් තියෙනවා වේගෙන් හුස්ම ගන්න ස්වභාවයෙන් එනවා. මෙතනත් ඒක පොඩ්ඩක් සදාන් වෙලා තියෙන මීට වඩා දීර්ඝ මේ ගොරෝසුවට හුස්ම හිත විසින්ම හිතලා ගන්න උත්සාහ කරනවා ආයාසයෙන්. ඒ හැම දෙයක්ම වෙන්නේ අර නිත්‍ය සංඥාව පිළිබඳව හිතේ තියෙන ඒ ස්වභාවය. ඒ නිත්‍ය සංඥාව කියන එක පෘථග්ජනයට බොහොම ගැඹුරින් ඒක තැම්පත් වෙලා තියෙනවා. නමුත් කාලයක් ගියාම අනිත්‍ය සංඥා මතුවෙන ගත්තට පස්සේ මේ මොන දේ වුණත් හිතේ වෙනස් වීමක් වෙන්නේ නැතුව භාවනාව දිගට කරගෙන යන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ තමයි මෙතෙන්දී අපිට කියන්නේ. එම தත්ත්වය මගේ හැරී ගියේ. නැවතත් ආස්වාසය යන්තමින් දැනුනි. නැවතත් සියුම් වී. නැවත පරිසරයේ ශබ්ද නැසී යන මට්ටමකට පැමිණියේ. සිත එක තැනකට ඇදී යාමක් වැනි හැඟීම. කය ඊතා සැහැල්ලුයි. ආනාපානය නොදැනෙන තත්වයකි. කය නොදෙනී. නැවතත් ආස්වාසය සියුම්ව දැනුනි. එක වේලාවක් නැවත ආනාපානය ඊතා සියුම් විය. පෙර අවස්ථාවේ මෙන් ශබ්ද නැසී යන ස්වභාවයකට පැමිණ සිත එක තැනකට ඇදී යාමක් කී. කය නොදෙනී. හොඳයි. දැන් මෙතෙන්දි වෙලා තියෙන්නේ මනස හොඳට ඒකාග්‍ර වෙලා බාහිර දැන් මෙතෙන්දී අපි S2 වහගෙන ඉන්නේ. නමුත් කන් දෙක අරගෙනම ඉන්නේ. ඉතින් ඒ කන් දෙකට ඕන තරම් ශබ්ද එන්න පුළුවන්. නමුත් එකපාරට අර මේ ස්විච් එක ඔෆ් කරනවා වගේ ශබ්ද එකපාරටම නැති වෙලා යනවා. ඒ කියන්නේ මේ වෙලාවේදී හිත හොඳට මේ භාවනා ආරම්භණයෙම තැම්පත් වෙලා තින්නේ. එහෙම නැත්නම් මනස හොඳින් ඒකාග්‍ර වෙලා තින්නේ. ඉතින් ඒක භාවනා යෝගාචරය අඳුර ගන්න ඕන. නමුත් එතෙන්දී සමහර භාවනා යෝගාචරින් බියටපත් වෙනවා. මේ මොකද්ද මේ උනේ කියන එක හොයන්න යනවා. කය නොදිනී ගියාට පස්සේ කය හොයන්න යනවා. ඉතින් එකක්වත් නොකර Tamante මනසේ ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්න පුළුවන් නම් තමයි භාවනාව එතනින් එහාට යන්නේ. ඒක නිසා බාහිර ශබ්ද ඇහෙන්නේ නැති එක, කය නොදිනී යෑම,
ගැන හිතන්නේ නැතුව තමන්ගේ වැඩේ තමන් කරගෙන ගියාම භාවනාව කියන්නේ සතිය ක්‍රමයෙන් දියුණු වෙනවා. මනසේ ඒකාග්‍රතාවයක් ක්‍රමයෙන් දියුණු වෙන බව අපි දැනගන්න ඕන. හොඳයි. අවසරයි සොයනස ප්‍රශ්නයක් තියෙනවා මෙතනට යොමු කරන්න. ඔව්. කය නොදෙනී යන අවස්ථාව භාවනා යෝගාවචරය අත්දැකම් පස්සේ නැවත පරයන්කයක ඉන්නකොට නැවතත් කය නොදෙනී යන එක එයා මෙනෙහි කළොත් එතන වැරද්දක්ද? කය මේ නොදෙනී යෑම පිළිබඳව මෙනෙහි කරන දෙයක් නැහැ නේ හිතන. මොකද අපි හිත පවත්වන්නේ භාවනා අරමුණේනේ. කය නොදෙනී යන්නේ කාය විඥානේ පිහිටන්නේ නැති නිසා. පැහැදිලිද? එහෙමයි සර්. ඔව්. කාය විඥානේ පිහිටන්නේ නැති නිසා තමයි කය දැනෙන්නේ. අපිට දැන් මේ කය සැරෙන් සැරේ දැනෙනවනේ. අත් දෙක තියෙනවා කියලා දැනෙනවා. කකුල් දෙක දැනෙනවා කියලා දැනෙනවා. පිටිපස්ස පැත්ත බිම් වැදලා තියෙනවා කියලා දැනෙනවනේ සැරෙන් සැරේ. ඒ කියන්නේ ඊටාම සීග්‍රේම් මේ තනින් තනට මේ දැනීම් ඇති කරවල දෙනවා. ඒ දැනීම් ඇති කරලා දෙන වේගය නිසා තමයි අපිට මේ මුළු කයක්ම එකපාර දැනෙන්නේ. පැහැදිලිද? එහෙමයි සර්. ආනාපානය නොදෙනිනි. මේ තත්වයේම පැවතිනි. දැන් එලාමේ නාද වේයයි සිතුනි. මිනිත්තු කිහිපයකින් එලාමේ නාද විය. සිත ඊතා සංසුන්නි. අවසානයේදී දෙවියන්ට පින්දී ඔබ වහන්සේටත් පුණ්‍යානුමෝදනා කර භාවනාව අවසන් කළෙමි. මාගේ භාවනාවේ යම් අඩුපාඩුවක් ඇත්නම් පෙන්වා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඔව් මෙතෙන්දී මේ භාවනා යෝගාවචරයට කියන්න ඕන මේ එලාම් තිබ්බට කමක් නැහැ භාවනා කරන්න. නමුත් එලාම් එක වැඩේ කියලා හිතන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ට තියෙන තමන්ගේ භාවනාව කරගෙන යන්න. තමන් එලාම් එක වැදුන්නේ නැහැ කියන්නේ ඉතින් ඒ පැය සම්පූර්ණ නැහැ කියන එකනේ. ඉතින් එතකොට ඒ වෙලාවේ භාවනාවක් වෙන්නේ නැහැ. ඒ ගැන හිත හිටියොත් තමන්ට තියෙන තමන්ට ලැබෙන විනාඩියේදී විනාඩියෙන් හරි ඒ තමන්ට ගන්න තියෙන උපරිම ප්‍රයෝජනය ගන්න ඕන. නැත්තම් මේ අවස්ථාව මග අරගන්න එක සුසු නැහැ. ඒ අවස්ථාව තමන් විසින්ම මග හැර ගන්නවා මේ අනවශ්‍ය විතර්ක මේ භාවනාව අතරමඟ යොදන්න ගියොත්. අවසරයි ස්වාමීන් වහන්සේ අර කය නොදෙනී යෑම භාවනා යෝගාවචරය අත්ින්දම් පස්සේ දැන් ඊළඟ දෙවෙනි වාරයේදී ටිකක් වෙලාව භාවනා පරයන්කේ සිටියේදී යෝගාවචරය හිතුවොත් මේ වෙලාවේ මගේ දැන් කය නොදෙනී යා යුතුයද කියලා ඒක නොදෙනී යන්න ඕනේ වගේ කියලා හිතනොත් ඒක එහෙම හිතන එක වැරදිද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. භාවනාවේදී මොනම දෙයක්වත් බලාපොරොත්තු වෙන්න එපා. අඩුමතරේ ආනාපානයවත් බලාපොරොත්තු වෙන්න එපා. ආනාපානෙ නොදෙනී ගියාට පස්සේ. එහෙමයි. යා භාවනාවේ තියෙන විශේෂත්වයක් තමයි බලාපොරොත්තු වෙන කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් ආලෝකය ලැබේවා කියලා භාවනා කරාට ආලෝකය ලැබෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ලැබෙන්නත් පුළුවන් නැත්නම් නැහැ. නමුත් ගොඩක් වෙලාවට ලැබෙන්නේ නැහැ. මොකද මේ විතර්කයේ තුලනේ අපේ හිත පවතින්නේ. එතන කලින් ලැබුණ එක්තැන්වීම ලැබෙන්නේ නැහැ. මොකද අපි බලාපොරොත්තුවක් නැතුව ගිය ගම. බලාපොරොත්තුවක් එක්ක යන්න හොඳ නැහැ. භාවනාවේදී මොනම දෙයක්වත් බලාපොරොත්තු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. කය නොදෙනී දැන් කියන්නේ කලින් පරියන්කේ එහෙම වුණා. දැන් මේ පරියන්කේ වෙන්නේ නැත්තේ මොකද කියලානේ ඔය අහන්නේ නේද? ඒකනේ. එහෙමයි ස්වාමීන්. ඔව්. නමුත් ඒක කොහොමදවත් භාවනා වාර දෙකක් සමාන වෙන්නේ නැහැ. භාවනා වාර දෙකක මනසේ ඒකාග්‍රතාවයේ සමාධිය සමාන වෙන්නේ නැහැ. ඒව වෙනස්කම් තියෙනවා. සතිය වෙනස්කම් තියෙනවා. ආස්වාස ප්‍රාස්වාස වගේ එකින් එකට වෙනස්. නමුත් ඉතින් අර මේ පළපුරුදු භාවනා යෝගාචරයගේ එහෙම වෙන්න පුළුවන්. නමුත් ආධුනික භාවනා යෝගාචරය කවදාවත් මොනම ඔයගේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා භාවනාවේදී. එහෙමයි සානස්. හොඳයි නේද? ඒක ඉවරයි නේද? එහෙමයි සානස්. හොඳයි නම් ඊළඟට. ආනාපාන සති භාවනාව කාලය පැය 1යි විනාඩි 30යි පෙරවරු 4:15 සිට 5:45 දක්වා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. මූලික කෘත්‍ය ඉටු කිරීමෙන් පසු ආනාපාන සති භාවනාව සඳහා සුඛාසනයෙන් වාඩි වී කය වෙත සිත යොමු කරන ලදී. ක්‍රමයෙන් හුස්ම රැල්ල ප්‍රකට වී වම් නාස් කුහරයෙන් ආශ්වාස ප්‍රාශ්වාස සිදු වී පෙර දිනට වඩා වෙනත් සිතුවිලි ඇතිවීම අවම මට්ටමක වී විටින් විට දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාසයේද කෙටි ආශ්වාස ප්‍රාශ්වාසයේද හඳුනාගත හැකි විය. ක්‍රමයෙන් ආශ්වාස ප්‍රාශ්වාස සියුම් විය. අවසානයේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය වෙන්කොට හඳුනාගත නොහැකි තරම් සියුම් වී ඒවා එකම වායු ධාරාවක් ලෙස දිස්විය. ඔව් දැන් සමහර අවස්ථා තියෙනවා හුස්ම අපිට මේ ආශ්වාසය මේ ප්‍රාශ්වාසය කියන එක දෙක වෙන් කරගන්න බෑ. ඒ දෙකම එකක් වශයෙන් වැටහෙන ස්වභාවයක් තියෙනවා. ඒක භාවනාවේ දියුණුවක්. ඒක ගොඩක් භාවනා යෝගාවචරින් එක්ක
දන්නේ නැති තත්වයක්. මොකද අර මේ ආනාපානයේ තියෙන පුද්ගලික ලක්ෂණ නිසා තමයි අපි ආස්වාද ප්‍රාස්වාද කියන දෙක වෙන් කරගන්නේ. නමුත් මේ පුද්ගලික ලක්ෂණ දෙක නැති වෙලා ඒ දෙකටම පොදු ස්වභාවය එහෙම නැත්නම් ධාතු ස්වභාවය එහෙම නැත්නම් අපිට කියන චලනය පොදු චලනයට ආවට පස්සේ ඒ චලනයේ දෙකේම එකයි. ඒ දෙකේම එක වුණාට පස්සේ මේ ආස්වාදයේ මේ ප්‍රාස්වාදයේ කියලා හොයන්න බෑ. මොකද එතකොට දැන් තියෙන දැන් පරමාර්ථය අපි කලින් අර සම්මුති වශයෙන් හොයාගත්ත ඒ පුද්ගලික ලක්ෂණ වශයෙන් හොයාගත්ත දේවල් දැන් තවදුරටත් පවතින්නේ නැහැ. එතකොට ඇතිවීම නැතිවීම ස්වභාවය ගොඩක් වෙලාවට මේ ධාතු ස්වභාවයත් ගන්නේ පුද්ගලික ලක්ෂණ වශයෙන්. නමුත් ඒක පරමාර්ථ ධර්මයක් වශයෙන් ගත්තොත් එතන ඒකත් පොදු ලක්ෂණයක් වශයෙන් අපිට ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට මේ පොදු ලක්ෂණයේ වශයෙන් ගන්න ඇතීම් නැතිීම් කියන ස්වභාවය. එතකොට මේ දෙකටම ඒක සමසමව පවතිනවා. එතකොට මේ අවස්ථාවේදී අපි දැනගන්න ඕන දැන් මේ පුද්ගලික ලක්ෂණ ස්වභාවය නැති වෙලා තින්නේ. දැන් ඊට වඩා ටිකක් දියුණු තත්වයක් කියලා භාවනා යෝගාචරය වටහා ගන්න ඕන. ඒක භාවනාවේ දියුණුවක් වශයෙන් ගත්තාම හරි මේ භාවනාවට බාධා කරන ධර්මයක් වශයෙන් ගන්න හොඳ නැහැ ඒක. ක්‍රමයෙන් කය ජලය තුල ගිලෙනවා මෙන් දැනුම අතර සියුම් ප්‍රීතියක් කය පුරා පැවති. පඨවි ධාතුව හා වායු ධාතු ස්වභාවය මාරුවෙන් මාරුවට හඳුනාගත හැකි වේ. එලාමේ වැදුනි බැවින් ඔබ වහන්සේටත් දෙවියන්ටත් පින්දී භාවනාව නතර කරන ලදී. ඉහත භාවනාව සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. එතනදී මේ කය ජලයෙන් ගිලී යන ස්වභාවය කියන එක ගත්තට පස්සේ ඒක අර ප්‍රීති සුඛ අවස්ථාවේම ස්වභාවයක්. ඒ කියන්නේ හොඳට මේ හිත ඒකාග්‍ර වුණාට පස්සේ තමයි මේ ඔයගේ තත්ත්ව අපිට අත්දක ගන්න පුළුවන් වෙන්නේ. ඒක භාවනාවේ දියුණුවක්. නමුත් ඒ වගේ මේ ප්‍රිය දැන් මෙතන කියලා තියෙන ප්‍රීතියක් කියලා නේද? සියුම් ප්‍රීතියක් කය පුරා පැතිරී ගියා කියලා. ජීවිතේදී පළවෙනි වතාවට ඒ වගේ ප්‍රීතියක් අත්දැක්කට පස්සේ ඒක මෙනෙහි කරන්න ඕනේ නැහැ. නමුත් ඒක වින්දට කමක් නැහැ ටිකක්. නමුත් ඉදිරියේදී මේ ප්‍රීති ස්වභාවයට හිත යොදන්න නැතුව ඒක දැක ගනිමින් ප්‍රීති පටිසංවේදී සුඛ පටිසංවේදීව භාවනා අරමුණේම සිහිය පවත්වන එක තමයි කරන්න ඕන. ඒ ප්‍රීතිය නැවත ගොඩක් භාවනා යෝගාචරයේ ඉන්නෝ දැන් මේ ලැබපු ප්‍රීතිය ඊළඟ භාවනා වාරයේදී බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක එහෙම බලාපොරොත්තු වුණොත් භාවනාව එතනින් එහාට යන්නේ නැහැ. ඒක නිසා ඒ එන සෑම තමන්ට ප්‍රකට වෙන ඒ සෑම නාම රූප ධර්මයක්ම මෙනෙහි කරලා බැහැර කරන්න ඕන. බැහැර කරලා භාවනා අරමුණේම සිහිය පවත්වන්න ඕන. ප්‍රීතිය සුඛය කියන එක හොඳයි. ඒක අවශ්‍යයි භාවනාව වැඩි කාලයක් කරගෙන යන්න. දැන් මෙතන පැය එකමාරක් භාවනා කරලා තියෙනවානේ නේද? ඔව් ඒ වගේ කාලයකට එහෙම පැය දෙකකට වගේ යන්න ප්‍රීති සුඛය අවශ්‍යයි. නැත්නම් ඒක බොජ්ජංග ධර්මයක් කියලා නේ කියන්නේ අපි. ඒ කියන්නේ අවබෝධයට අවශ්‍යයි. මේ අවබෝධයට අවශ්‍යයි කියන්නේ වැඩි කාලයක් භාවනාවේ හිත පවත්වා ගන්න ප්‍රීති සුඛය අවශ්‍යයි. නමුත් ඒක බලාපොරොත්තු වෙන්නේ නැතුව තමන්ගේ භාවනා අරමුණේම සිහිය පැවැත්වීම තමයි කල යුත්තේ.